ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සිය විදුලි ඉංජිනේරු විද්‍යාවේ උපාධිය මොරටු සරසවියෙන්ද ආචාර්ය උපාධිය එක්සත් රාජධානියේ හෙරියට් වොට් සරසවියෙන්ද ලබා ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරුමය ආයතන කිහිපයක සේවය කොට ඇත. වර්තමානයේ මොහු ලංකා විදුලි පෞද්ගල සමාගමේ ඉංජිනේරු අංශයේ ප්‍රධානී ලෙස සේවය කරයි. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ජාතික බලශක්ති ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී මූලික කාර්යභාරයක් ඒ මහතා විසින් ඉටු කර ඇත. මම කලේ පොලිස් සංක්ෂිප්තයක් පමණයි. හැබැයි එයා ඊට වඩා වටිනා මහත්මයෙක්. නරේන්ද්‍ර සිල්වා මහතා මේ වේදිකාව ඔබට. අද අපේ මාතෘකාව ඉඩම්. එහෙම නැත්නම් රටක තියෙන වපසරිය සම්පතක් ලෙස භාවිතා කිරීම කියන කාරණය. මෙහිදී මම මුලින්ම රටක තියෙන වපසරිය එහෙම නැත්නම් ඉඩම් කියන කාරණය සම්පතක් ලෙස සම්බන්ධ වන්නේ කෙසේද කියන කාරණයක්. ඊට පස්සේ එතනින් එහාට මේ සම්පත කවර ආකාරයකින් අපි භාවිතා කළ යුතුද කියන කාරණයක් මදින් මද ඔබ වෙත ගෙන එන්න. මුලින්ම සම්පතක් කියලා අපි කියන්නේ යම්කිසි රටකට ජාතියකට එහෙම නැත්නම් පුද්ගලයෙකුට යම්කිසි අගයක් නිර්මාණය කළ හැකි ද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් සම්පත් සීමිතයි. ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වෙන්නේ සම්පත් සීමිතයි කියන කාරණය. ඒ වගේම ආර්ථික විද්‍යාවේ මූලික හරය වන සම්පත් සීමිතයි කියන එම නීතිය බොහෝමයක් අනෙකුත් අවස්ථාවලදී මුලින්ම අමතක කරනවා. අපි ආර්ථිකමය වශයෙන් ඉකොනොමික් ඇනලිසිස් කියනවා අපි හැම විටම මේ දේ සිද්ධ කරන අතර ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් වන සම්පත් සීමිතය යන කාරණය බොහෝ අවස්ථාවලදී අපේ ජීවිතයේ ඊතුරු කාර්යයන්හිදී අපි මේ අමතක කරමින් ක්‍රියාත්මක වෙනවා. ඒක මූලික වශයෙන්ම මූලික සංකල්ප මිද දැමීමක් ලෙස තමයි කෙනෙකුට පෙන්වන්න පුළුවන් වෙන්නේ. දෙවැනි කාරණේ තමයි මම ඉතා වැදගත්ව කියන්න ඕන මේ සම්පත් එකින් එකට සම්මිශ්‍රිතව පවතින. උදාහරණයක් වශයෙන් ගත්තොත් බල ශක්තිය කියන සම්පත භාවිතා කිරීම සහ නිර්මාණය කිරීම සඳහා යම් ප්‍රමාණයක් ඉඩම් අවශ්‍ය වෙනවා. එතකොට සම්පත් සම්පූර්ණයෙන්ම සම්පත් භාවිතා කරනකොට මේ සම්පත් අතර එකිනෙකා අතර ගැටුමක්. එහෙම නැත්නම් කම්පිටිෂන් එකක් නිර්මාණය වෙනවා කියන කාරණයක් අපි අමතක කරන්න හොඳ නැහැ. ඔය මූලික සම්පත් පිළිබඳ තියෙන මූලික ලක්ෂණ දෙක. එකක් සම්පත් සීමිතයි. දෙවෙනි කාරණේ එක සම්පතක් අපි උකහා ගන්නකොට තව සම්පතක් අපේ අතින් ගිලිහි යනවා. උපරිමයටම ආහාර නිර්මාණය කිරීම සඳහා වතුර පාවිච්චි කරනකොට බල ශක්තිය සඳහා වතුර අපිට අඩු වෙනවා. අපි කියන ෆුඩ් වෝටර් එනර්ජි නෙක්සස් කියලා එකක් ගැන කතා කරනවා. ඒ වගේ හැම විටම මේ බල ශක්තිය මේ සම්පත් කියන වර්ගය එක්තරා වෙලාවක ඒවා විසින් සීමිතයි. නම් ඒ අතරම ඒවා අතර අනුපාතය තුලින් තවත් සීමාවන් අපි මත පැනවෙනවා. ඒ නිසා යම්කිසි මේ සම්පත් භාවිතාවේ ඉතා පරිස්සම් වෙන්න ඕන. කවර සම්පත කුමන ප්‍රමාණයකින් භාවිතා කරනවාද කියන කාරණය තුල මේ අවසානයේ මේ ලෝකය සමාජය පවත්වා ගන්න සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙනවා. ඊළඟ කාරණේ තමයි මම තව කුඩා කාරණයක් මේ ඉඩම් සම්බන්ධයෙන් නොයසේනම් රටක වපසරිය සම්බන්ධයෙන් මෙතෙන්දී අරන් එන්න අවශ්‍යයි. ඒක තමයි මේ මොන්ටිවිඩියෝ කන්වෙන්ෂන් කියලා 1933 දී කරන ලද ලෝක සම්මේලනයක තමයි අර්ථකථනය වුණේ රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා. රාජ්‍යයට තියෙන අර්ථකථනය නෛතික අර්ථකථනය නිර්මාණය වෙන්නේ 1933 මොන්ටිවිඩියෝ කන්වෙන්ෂන් එකේ. ඒකේ කියනවා හතරක්. රජයක් අර්ථකථනය කිරීම සඳහා වන මූලික අවශ්‍යතා හතරක්. එකක් තමයි ස්ථාවර ජනතාවක්. ජනගහනය. දෙවෙනි එක අර්ථකථනය කරන ලද සීමා නිර්ණය කරන ලද
වපසරියක්. A defined territory. ඊට පස්සේ ආණ්ඩුව කියලා කියන්නේ මේ ජන කොට්ටාශය තමන්ගේ අවනතභාවය දක්වන්නා වූ යම්කිසි උපකරණයක්. ඉන්ස්ට්‍රුමන්ට් එක. අවසානයේ වෙනත් දැනටමත් පිළි අරන් ඉන්න රාජ්‍යයන් සමග සම්බන්ධ වීමට සහ ගනුදෙනු පැවැත්වීමට තිබෙන හැකියාව. ඒක අවසානයේ අනිත් රාජ්‍යයන් මෙයා රාජ්‍යයක් හැටියට පිළිගැනීමත් රාජ්‍ය කොටසක්. එතකොට මෙතෙන්දි ඉතා වැදගත් අපි තේරුම් ගන්න ඕන a defined territory. සීමාමායි නිර්ණය කරන ලද වපසරියක් රජයක් අර්ථකථනය කරනවා. මේක තුලින් නිර්මාණය වෙන යම්කිසි දෙයක් ලෝකේ බොහොමයක් රාජ්‍යයන්. ලෝකේ සියල්ලම රාජ්‍යයන් පාසී. ඒ තමන්ගේ බිමට රාජ්‍යමය වශයෙන් අයිතියක් දක්වනවා. ඒක නිසා අපි හොඳින් මතක තබා ගන්න ඕන අපි සියලු දෙනාට ඉඩම් අයිති කියලා අපි හිතන් හිටියට කිසිදු ඉඩමක් ඇබ්සලියුට් අයිතිය සම්පූර්ණ අයිතිය අපිට ලැබෙන්නේ නැහැ. ඒ සියලුම ඉඩම් රජයේ අයිතියට යටත්ව තමයි පුද්ගලයෝ තනිව පරිභෝජනය කරන්නේ. ලංකාවේ ගත්තොත් ඈත අතීතයේ රජතුමා සතුව තමයි සියලුම ඉඩම් තිබුණේ. සියලුම ඉඩම් රජතුමා. නින්දගම් හැටියට, දේවාලගම් හැටියට, විහාරගම් හැටියට, ගබඩාගම් හැටියට මේ කියන ගම්මාන වර්ග 4 හැටියට රජතුමා විවිධ පුද්ගලයින්ට පන්සල් වලට රජතුමාගේ පුරෝහිතයින්ට මේ ඉඩම් ලබා දෙනවා. එසේ ලබා දෙන ලද ඉඩම් තමයි ගම්වල මිනිස්සු වගා කරන්නේ සහ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඇත්තටම කියනවා නින්දගම් සහ දේවාලගම් පනත මේ බොහොම මෑතකදී තමයි මේ බ්‍රිතාන්‍යයන් විසින් අවලංගු කරන්නේ. එසේ අවලංගු කරන්න ප්‍රධානම සාධකය වෙන්නේ බ්‍රිතාන්‍ය රජයට අවනතභාවය. අපේ මිනිස්සුන්ගෙන් බ්‍රිතාන්‍ය රජයට අවනතභාවය ලබා ගන්න බැරි වෙනවා ඒගොල්ලන්ගේ ඉඩම් වලට ඒ රජුරවන්ට ඒකේ අයිතිය තියෙන තාක්. ඒක තුල තමයි අවසාන වෙන්නේ. කෙසේ නමුත් ඉඩම් රජයේ සතු. ඒක අපි මතක තබා ගන්න ඕන මේ සියලුම ඉඩම් අවසානයේ රජයේ සතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වුණාම රජ්‍ය ජනතාව සතුයි. ඒක නිසා ඉඩම් කියන වර්ගය අවසානයේ ජනතාව අතර අර්බුද අරගල නිර්මාණය කරනවා. ඔය හරි ගිහිල්ලා ඉඩමක් කරන් සෝලාර් ප්ලාන්ට් එකක් ගහන්න හැදුවොත්, වින්ඩ් ප්ලාන්ට් එකක් ගහන්න හැදුවොත් ඒකට වෙනත් පැති වලින් අර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද තුලින් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට, තර්ක කිරීමට, ගැටලු ඇති කිරීමට මිනිස්සුන්ට හැකියාවක් තියෙනවා. ජනතාවට හැකියාවක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී රජයක. ප්‍රජාතන්ත්‍රවාදී නොවන රජයක ගැටලුව නැහැ. මම හිතනවා බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන සියලුම විද්වතුන් සහ සියලුම වෘත්තිකයින් මේ ගැටලුව ඉතාම හොඳට අපේ රට තුර අත්දැකීමින් පවතිනවා කියලා. ඊට පස්සේ ඉඩමක් ගත්තොත් ඉඩම මූලික වශයෙන් මේ රෝම නීතියේ ඊට පස්සේ එන අපේ ලංකාවේ තියෙන නීතියේ අර්ථකථනය කරන ප්‍රධාන වර්ග 4කට. private land, common land, public, owned to institutes. ඒ රෝම නීතියේ මූලික සංකල්පයම ඒ ආකාරයට වෙනවා. ඒතර මේ කවර ඉඩම් වුණත් අවසානයේ රජය සතු වෙනවා. ඊට පස්සේ අන්තිමට මට ඉඩම් සම්බන්ධ කියන අවසාන කාරණේ තමයි possession and ownership කියන එක. භුක්තිය සහ අයිතිය පිළිබඳ සංකල්පය. ඉඩමක අයිතිය මම කිව්වා ඉඩමක අයිතිය අවසානයේ ආන්තික අයිතියක් නෙවෙයි අවසාන අයිතියක් නෙවෙයි රජයේ සතු වෙනවා අවසාන අයිතිය. රජයේ අයිතියට යටත්ව පුද්ගලයින්ට ඉඩම් අයිති කරගන්න පුළුවන්. තමන්ගේ ධන දාන්නයට තමන්ගේ ඇසට් එකක් හැටියට තමන්ට තියෙන අයිතිය තමන්ගේ ධනවත් බව පෙන්වීම සඳහා ඉඩම් අයිති කරගන්න පුළුවන්. හැබැයි ඉඩම් සම්බන්ධිතා වැදගත් කාරණයක් තියෙනවා. ඉඩමේ භුක්තිය තමයි වැදගත් වෙන්නේ. මම නීතිය මෙතෙන්දි වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඉඩමේ භුක්තිය පිළිබඳ බොහොම ගැඹුරු නීතියක් තියෙනවා රටේ. කෙසේ නමුත් භුක්තිය ඉතා වැදගත් වෙනවා ඉඩමක.
ඉඩමක ගිහිල්ලා යම්කිසි පුද්ගලයෙක් භුක්තිය සවි කරගත්තොත් එහෙම ඉඩමේ අයිතිය සඳහා උසාවි ගිහින් මිසක් ඒක බේර ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ දැන් මම මේ කාරණේ තව එක කුඩා කාරණයක් කියලා මම මගේ කතාවේ අවසාන හරය කරා එන්නම්. ලංකාවේ ඉඩම් වලට අපි දැන් හැමෝම හිතන් ඉන්නවනේ ලෑන්ඩ් රෙජිස්ට්‍රියක් තියෙනවා කියලා. ලංකාවට ලෑන්ඩ් රෙජිස්ට්‍රියක් නැහැ. ලංකාවේ කිසිම ඉඩමක් මේ රෙජිස්ටර් කරලා කෙනෙක්ගේ අයිතියට සවි කරගන්න අවශ්‍ය ඩොකියුමන්ට් ක්‍රමයක් නැහැ. අපේ තියෙන්නේ ඩොකියුමන්ට් රෙජිස්ට්‍රියක්. අපි ඔප්පුව ලියලා ඔප්පුව ගිහින් රෙජිස්ට්‍රිය දානවා. ඒක නිකන් ලයිබ්‍රරියක් වගේ. අපිට ඕනනම් මේ වෙන මොනවා හරි කොළ වුණත් ගෙනහිල්ලා ඒක රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒකට ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් මැනලා ඉඩම් වලට අංක දීලා ඒ අංක අනුව කැටලොග් කරපු රෙජිස්ට්‍රියක් අපිට නැහැ. ඒක නිසාම ලංකාවේ ඉඩම් අයිතිය කියන එක අතිශයින්ම සංකීර්ණයි. ඉඩමක මට ඔප්පුව තිබුණු පමණින් ඒ ඉඩම මට අයිති කියලා කියන්න හරි අමාරුයි. එතකොට ඉඩමක මේ ඉඩම කාගේද කියලා අහන ප්‍රශ්නෙට එහෙම හරියකට උත්තරයක් දෙන්න බෑ. මම වින් ප්ලාන්ට් එකක් හදන්න මං ගිහලා ඉඩමක් කරලා වින් ප්ලාන්ට් එක මග හදන්න යනකොට අයිතිකාරයෝ බිහි වෙන්න පුළුවන්. අයිතිය එහෙම හරියට ෆික්ස්ඩ් අයිතියක් නැහැ. ඇත්තම බ්‍රිතාන්‍යයෙන් ඔය ඉඩම් රෙජිස්ට්‍රියක් හදන්න පටන් ගන්න තියෙනවා. වැල්ලවත්ත පාමංකඩ ඔය ප්‍රදේශයේ ඉඩම් එහෙම කැටලොග් කරලා මැනලා සර්වේ කරලා කරපු ඉඩම් රෙජිස්ට්‍රියක් හදන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒක බිලාදීකයි ඒ වෙලාවේ ගොඩක් වියදම් යනවා කියලා ඒ වැඩේ අතහැරලා දාලා තියෙනවා. ඊට පස්සේ එතන තියෙන්නේ ඩොකියුමන්ට් රෙජිස්ට්‍රිය. ඒතර ඔය කාරණේ තුල වෙන්නේ යම්කිසි අර පොසෙෂන් එක පිළිබඳ තියෙන අයිතිය යම්කිසි කෙනෙක් ඉඩම අල්ලගත්තොත් ඒ ඉඩම ඔහුට සවිවීම පිළිබඳ තියෙන පොසෙෂන් එක පිළිබඳ සිවිල් නීතියේ තියෙන අර්ථකථනයන් ඊට පස්සේ ඉඩම් රෙජිස්ට්‍රියක් නැතිවීම සහ අවසානයේ කියනවා මේ ආලාවරෝධී නීතිය යම්කිසි පුද්ගලයෙක් ඉඩමක අවුරුදු 10ක් හිටියොත් ඔහුට ඒක බුද්ධියෙන් සින්නවීම පිළිබඳ කතන්දරේ මේ කාරණා තුල ලංකාවේ ඉඩම් නීතිය ඉතාම සංකීර්ණ ඉඩමක අයිතිය පිළිබඳ ඇත්තටම ඇති නැති ගණන් අපි හිතන් හිතට මේවා අපේ ඉඩම් කියලා ඒක කොහොම එහෙම අර්ථකථනයක් නැහැ. එතකොට මේ කියන සංකීර්ණ ඉඩම් පිළිබඳ මේ කතාවත් එක්ක දැන් මතුවෙනවා ඊට පස්සේ රජයට තියෙනවා විශේෂිත අයිතිය. ඒ විශේෂිත අයිතිය ක්‍රියාත්මක කරන්න යනකොට ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම් ඇති වෙනවා රජයට. මේ කියන කාරණා සියල්ල එකට ගැනීමේදී සහ අර මම මුලින්ම කිව්ව ක්‍රොස් ලින්කින් වෙනත් රිසෝසස් පාවිච්චි කිරීම සඳහා අත්‍යවශ්‍ය රිසෝස් එකක් හැටියට ලෑන්ඩ් තියෙනකොට රටක් අපේ රටේ මේ ලෑන්ඩ් පවතින තත්ත්වය තුල සියලුම රටේ තියෙන සියලුම සංවර්ධන කටයුතු එක විට එන හිටවන්න පුළුවන් තැනක් තමයි ඉඩම්. ඒක අපි ඉන්ක්‍රීසින්ග්ලි දිගටම අත්දකිනවා. එන්නම විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් හැටියට මම හිතනවා අනිකුත් සියලුම දෙනාත් මාත් එක්ක වෙනවා. දැන් අද රටේ තියෙන තත්ත්වය තුල කිසිම දෙයක් ගොඩනැගීම සඳහා නොහැකි තත්ත්වයකට මේ ඉඩම් ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා. එතකොට මේක රිසෝස් එකක් හැටියට එකක් ලිමිටඩ් අපි මේ කුඩා දූපතක් හැටියට ඒ කුඩා දූපතක තියෙන කුඩා ඉඩම් වපසරියක සටන් කරන විශාල thickly populated විශාල ජනගහනයක් නිර්මාණය වෙච්ච මේ කුඩා දූපතේ අපි අවුල් සහගත නීතියක් නිර්මාණය කරගනිමින් ඉඩම් වල අයිතිය පිළිබඳ කිසිදු අර්ථකථනයක් නැති තැනට අවුල් සහගත නීතියක් නිර්මාණය කර ගැනීම තුල සහ ඊ타මත්ම ඉස්සරහට ගියපු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ක්‍රියාත්මක කිරීමට සුදුසු තරමේ නීතියක් නැතුව ඉතා විශාල ප්‍රජාතන්ත්‍රවාදී වාදයක් ඇති කර ගැනීම තුල ඉඩම් සම්බන්ධ ගැඹුරු අර්බුදයක් කරා අපි ගමන් කරමින් ඉන්නවා. මේ ගැඹුරු අර්බුදයෙන් ගැලවෙන යම්කිසි ක්‍රමවේදයක් ඩිමාර්කේෂන් ලෝ එකක් අවම වශයෙන් මේ අර්බුදයට වැටෙන ඉඩම් ටික පැත්තකට දාලා යම්කිසි අවශ්‍යතා සඳහා වෙන් කරගන්නා
ඉඩම් වපසරියක් හෝ අපි ඇති කරගත යුතුයි. එසේ අපිට තියෙන එකම ඉඩම් කොට්ටාශය තමයි පාරවල්. පාරවල් පිළිබඳ ඔය කියන අර්බුදය නැහැ. පාරවල් රෝම නීතියේ අක්ටුස් වයා ඩක්ටුස් කියලා ප්‍රධාන භාවිතා තුනක් ගැන කියනවා. access, drive vehicles, ducting. එතකොට මම මෙතනින් මේ මගේ ප්‍රසන්ටේෂන් එක අවසන් කරන්නම්. කාරණා කීපයක්. එකක් තමයි රටේ ඉඩම් යම් කිසි ආකාරයකට අනෙකුත් සම්පත් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ගැනීම සඳහා වෙන් කර ගැනීම යම් කිසි සරල ක්‍රමවේදයක් ඇති කරගත යුතුයි. ඉඩම් ප්ලෑන් කළ යුතු වෙනවා. ඒ ප්ලෑන් කිරීම තුළ එනර්ජි ප්ලෑනින් වලදී, ජෙනරේෂන් ප්ලෑනින් වලදී, ට්‍රාන්ස්මිෂන් ප්ලෑනින් වලදී අයිඩෙන්ටිෆයි කරගන්නා ප්‍රධාන ඉඩම් කොටස් ඉවත් කරගෙන අර අවුලෙන් ඉවත් කරගත යුතුයි. ඒ වගේම ඒ ප්ලෑන්ස් කරද්දී ඉතාමත්ම පරිස්සම් විය යුතු වෙනවා. මොකද මේ ඉඩම් ඉවත් කර ගැනීම කියන එක සංකීර්ණ ක්‍රියාවලියකට ව්‍යාපෘති ගෙන යන නිසා. තුන්වෙනි කාරණය පාරවල් උපරිම ලෙස භාවිතා කර යුතු වෙනවා. ඕවර්හෙඩ් නෙට්වර්ක්ස්, අපේ විදුලි බල පද්ධතිය, ජල පද්ධතිය, sannivedana පද්ධතිය වගේ ඒවා පාරවල් යටට දාලා අන්ඩර්ග්‍රවුන්ඩ් නෙට්වර්ක්ස් හදලා පාරේ common access ducts හදලා ඒවා තුල මේවා ඊටාම කම්පැක්ට් විදියට සහ වර්ගඵලයන් අවම ලෙස භාවිතා කරමින් ගෙන යන ක්‍රමවේදයක් තුළ පාරවල් උපරිමයට භාවිතා කළේ. පාරවල් උපරිමයට භාවිතා කරනවා කියනකොට පාරවල් වලට වාහන දාන එක පුළුවන් තරම් භාවිතා අඩු කරමින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට පුළුවන් තරම් මිනිස්සු නැඹුරු කරමින් පාරවල් උපරිම ලෙස ප්‍රධානතම ජල මාර්ග පාරවල් වගේ රෙස්කෙමුයිනයි කොමියුනිටි ඒරියාස් උපරිමයට පාවිච්චි කළ යුතුයි. ලෑන්ඩ් ඩිමාර්කේට් කළ යුතු වෙනවා. ලෑන්ඩ් ප්ලෑන් කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් මේ සමස්ත නිර්මාණයම ඉඩම් ඔස්සේ ඉඩම් වල තියෙන කන්ස්ට්‍රේන්ට්ස් ඔස්සේ අපේ මුළු පද්ධතියේ මේ සමතුලිතතාවයම ගිඳ වැටීමේ දරුණු අවදානමකට අපේ රට ගමන් කරමින් ඉන්නවා. කොවිඩ් කියන මේ සංසිද්ධිය තුල අපි තේරුම් ගත්ත ඉතා වැදගත් කාරණයක් තියෙනවා. මේ අපේ සම්පත් භාවිතය 100% අඩු කළා. ජීවිතයෙන් 5% අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අර ජීවිතේ වැඩිමනක් කරන්න යන 5% වෙනුවෙන් සම්පත් වලින් 100% පාවිච්චි කරනවා කියන එක අපි පහුගිය මාසෙකමාර තුල ප්‍රායෝගිකව සාමාන්‍ය ඕනම කුඩා ළමයෙකුට තේරෙන ප්‍රායෝගිකය තුල තේරුම් ගන්න තියෙනවා. මේ ලෑන්ඩ් ප්ලෑන් කර ගැනීම සඳහා සමස්ත ජනතාව පොළඹවා ගැනීම සඳහා වන හොඳම වකවානු කියලා මම හිතනවා. බොහොම ස්තුතියි.